ෆෝන් එකක් ගත්ත දවසේ ඉඳලා නොවෙනස්ව පැවතුන එකම දේ මොකක්ද කියලා වාගෙන් කවුරු හරි ඇහුවොත් ඔයා දෙන එක උත්තරයක් අනිවාර්යයෙන්ම SIM කාඩ් එක. මොකද SIM කාඩ් එකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි ෆෝන් එකකට. SIM කාඩ් එක වර්ගයෙන් ආවා. මයික්‍රෝ SIM, නැනෝ SIM, ඉස්සරහා ටික ලොකු SIM එක ඒ ආකාරයට ආවත් කවදාවත් නැතුනේ නැති දෙයක් තමයි SIM කාඩ් එක. හැබැයි මේ ළඟදී ඉඳන් ඒක වෙනස් වෙලා. ඉස්සරහට එන ෆෝන් වල බොහෝ දුරට SIM කාඩ් එකක් නැති වෙවි. ඒ එන්නේ eSIM කියන තාක්ෂණයත් එක්ක. eSIM එහෙම නැත්නම් embedded SIM කියන එක ගැන තමයි අද තාක්ෂණ වේදියා තුලින් කතා වෙන්නේ. මගේ නම රජීව්. එහෙනම් අපි කතා කරමු තාක්ෂණ වේදියා තුලින් eSIM ගැන. SIM කාඩ් එකක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් නොදන්න කෙනෙක් නැහැ. ඔයගොල්ලෝ හැමෝම පෝලිං වල රස්ති ආදු වෙලා, කොළ පුරවලා, පාරවල් ලයිනේ ඉඳගෙන SIM කාඩ් අරන් ඇති අනන්තවත්. හැබැයි ඇත්තටම මොකද්ද මේ SIM කාඩ් එකකින් වෙන්නේ? මෙන්න මේ වගේ පොඩි SIM කාඩ් එකක තියෙන්නේ පොඩි chip එකක්. මේ chip එක ඇතුලේ තියෙන්නේ ඔයාගේ සර්විස් ප්‍රොවයිඩර්, ඒ කියන්නේ එහෙම නැත්නම් ඩයලොග් එකකින්ද මොබිටෙල් එකකින්ද මේ SIM එක දුන්නේ කියන තොරතුරු, ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක, ඒ වගේම ඔයාගේ contacts දුරකථන අංක සේව් කරලා තියාගන්න පුළුවන් පොඩි චිප් එකක් තමයි මේක. ඉතින් මේක ඔයගොල්ලන්ට මතකයි මෙන්න මේ සයිස් එකේ ඉඳලා මයික්‍රෝ, නැනෝ ඔය ආදී වශයෙන් කුඩා වුණා. අපි කතුරු අරන් කැපුවා, එක එක ෆෝන් කඩවලට ගිහිල්ලා මේක කපා ගත්තා. ඉතින් දැන් අද වෙනකොට තාක්ෂණය වෙනස් වෙලා මෙන්න මේ SIM කාඩ් එක අභාවයට යන ලකුණු තමයි පහළ වෙන්නේ. ඉතින් මේ ගැන කරලියට එන්නේ මේ මෑතකදී පැවැත්වුණා කැලිෆෝනියා නුවර Apple ලගේ අලුත්ම ඉවෙන්ට් එක. ඒක තමයි iPhone release event එක. ඒකෙදි iPhone XS සහ iPhone XX Max කියලා ෆෝන් දෙකක් ඒගොල්ලෝ හඳුන්වා දුන්නා. ඉතින් ඒ ෆෝන් වල තියෙනවා dual SIM තාක්ෂණය. Apple ලොකුවට dual SIM තාක්ෂණය හඳුන්වලා දුන්නට Android හෝ වෙනත් පාවිච්චි කරන අය නම් දන්නවා මේ dual SIM කියන්නේ එච්චර අලුත් තාක්ෂණයක් නෙමෙයි, ගොඩාක් පරණ දෙයක් කියලා. හැබැයි Apple එකෙන්දි පොඩි වෙනසක් කරා. අනිත් ෆෝන් වල වගේ SIM දෙකක් එන්නේ නැතුව ඒගොල්ලෝ එක SIM එකක් සහ එක eSIM එකක්, embedded SIM එකක් කියන තාක්ෂණය භාවිතා කරා. මෙතනත් පොඩි දෙයක් කියන්න තියෙනවා. චයිනා වලට රිලීස් වෙන iPhone වල නම් එහෙම නෑ. ඒගොල්ලෝගේ SIM දෙකක් තමයි එන්නේ. මොකද චයිනා වල තියෙන නීති රීති එක්ක ගැටලුවක් තමයි එතන මතුවෙන්න ඇත්තේ. ඉතින් මොකද්ද මේ eSIM කියන එක ගැන ළඟදී ඉඳන් කතා වෙන්න ගත්තා. දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා ඇති මේ Apple මේක අලුතෙන් හොයාගත්ත දෙයක් කියලා මේ eSIM කියන එක. නෑ, එහෙම නෙමෙයි. eSIM කියන එක පරමයි. eSIM කියන එක අපිට කලින් අහන්න ලැබෙනවා Samsung Galaxy Gear Watch series එකේදී, ඊට අමතරව Apple iWatch series එකේදී, ඒ වගේම Google Pixel කියන ෆෝන් එකේදී පවා අපිට මේ eSIM කියන එක ගැන අහන්න ලැබෙනවා. මේ eSIM එකේදී වෙන්නේ ඇත්තටම මේ වගේ physical SIM එකක් නැහැ. SIM එක මේක ඇතුලේ තියෙන දත්ත ටික අරගෙන ඒක ප්‍රෝග්‍රෑම් කරනවා ෆෝන් එක ඇතුළටම. ෆෝන් එක ඇතුලේ පොඩි හાર્ඩ්වෙයාර් චිප් එකක් විදිහට තමයි එන්නේ. ඒක වෙනස් කරන්න, ගලවන්න, මුකුත් කරන්න බෑ. ඒ වෙනුවට ඒක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තින්නේ. ඉස්සරහට වෙන්නේ ඔයාට software එකක් download කරලා හෝ එහෙම නැත්නම් ඔයා dialog එකට, mobitel එකට, hutch එකට ආදී වශයෙන් call කරලා හෝ ඔයාට පුළුවන් මේ ෆෝන් එකේ තියෙන SIM එකට අදාළ data වෙනස් කරගන්න. මේක ගොඩාක් වැදගත් වෙන අවස්ථා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි travel කරන අයට. ඔයාත් රටවල් ගානේ travel කරන කෙනෙක් නම් ඔයා හොඳටම දන්නවා මේ SIM එක වෙන රටකට ගියාම කොච්චර කරදරද කියලා. ඉතින් මේ මුකුත් නෑ eSIM කියන තාක්ෂණයේදී මට පුළුවන් ප්‍රොෆයිල් දෙකක් වගේ තියාගන්න. එතකොට මම ඒ රටට ගිහිල්ලා ඒ රටට අදාළ eSIM එකේ data ටික ඒ network එකකින් අරගෙන ඒක activate කරගත්තාම ඒක තමයි වැඩ කරන්නේ. ආයිත් ලංකාවට ආවට පස්සේ ඒක වලට මට පරණ SIM එකට මාරු කරගන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට තමයි eSIM එක වැඩ කරන්නේ travel කරන අයට. ඊට අමතරව මේක ගොඩාක් වාසි මේ සර්විස් ප්‍රොවයිඩර්ලට, ඒ කියන්නේ මේ ටෙලිකොම් ආයතන වලට. ඒගොල්ලන්ට හරි ලේසි. SIM විකුණන්න ඕනේ නැහැ, පාරවල් ගණන් වල පොළ පුරවන්න. ඊට පස්සේ මේ කස්ටමර් කෙයා ඔෆිස් වල ගොඩාක් කෝලින් වල ඉන්න එහෙම මුකුත් අවශ්‍යතාවයක් නැහැ. ෆෝන් එකෙන් හෝ ඇප් එකෙන් වැඩේ සියල්ල කරගන්න පුළුවන් ඔන්ලයින්. ඒ වගේ ගොඩාක් වාසි තියෙනවා මේ තාක්ෂණය. ඇත්තටම මේක ගොඩාක් කලින් එන්න තිබුණ තාක්ෂණයක්. මොකද මේ SIM එක ගොඩාක් යල්පැන ගිය දෙයක් දැන්.
මේක ඉවත් වෙන්න ඕන කියන මතය තමයි මමත් ඉන්නේ. ඉතින් Apple event එකෙන් මේක තව ලෝකෙට මතු වුණා. ඔයගොල්ලෝ දන්නවා Apple ලා වැඩක් කරොත් එහෙම ඒක ටිකක් ප්‍රසිද්ධ වෙනවා. ගොඩක් හොඳට කරනවා කියන එක ඇත්තටම කාටුණක් පිළිගන්න වෙනවා. ඉතින් අන්න ඒ නිසා අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙන ඉස්සරහට මේ eSIM කියන එක ලෝකේ පුරා ප්‍රචලිත වෙයි කියලා. ලංකාවේ දැනට නෙට්වර්ක් සපෝට් කරනවාද කියන එක මම හරියටම දන්නේ නැහැ. මම හිතන විදිහට තාම නැහැ. මොකද අල්ලපුරට ඉන්දියාව පවා බොහොම එකක් දෙකක් වගේ මම හිතන්නේ සපෝට් කරන්නේ. ඊට වඩා නෙට්වර්ක් සපෝට් කරන්නේ නැහැ. ඒ වුණාට ඉක්මනට මේක වේගෙන් මේක පැතිරෙනවා කියන විශ්වාසය තමයි හැමෝටම තියෙන්නේ. ඉතින් මට ඔයගොල්ලන්ට දැනුවත් කරන්න ඕන මේ අලුත්ම තාක්ෂණය ගැන තාක්ෂණ වේදියා YouTube channel එක තුලින්. ඔයගොල්ලෝ ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. ඔයගොල්ලෝ තාමත් මේ පල්ලෙහා බැලුවොත් ඔයගොල්ලන්ට පේන්නේ subscribe button එක රතු පාටින් නම් දැම්ම subscribe button එක click කරන්න. ඊට එහා පැත්තේ පොඩි bell icon එකක් තියෙනවා ඒකත් click කරන්න. හැම සතියකම වීඩියෝ එකක් හෝ ඊට වැඩියෙන් අනිවාර්යෙන් තාක්ෂණ වේදියා තුලින් ඉස්සරහට එනවා. ඒක නිසා රැඳී ඉන්න channel එකත් එක්ක ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ බලන්න ඕන නම් කමෙන්ට් කරලා කියන්න මොනවද හොඳ නරක ගල් මුල් ඔක්කොම කමෙන්ට්ස් වල දාන්න. ගොඩක් ස්තුතියි එහෙනම් සුබ දවසක් හැමෝටම.